රාත්‍රී 9යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය වින්දිහා කල්පනී අබේසේකර ප්‍රකාශය මයුරී අබේසිංහ. විපක්ෂයේ අසාර්ථක උද්ඝෝෂණයක් අද කොළඹදී නව කොවිඩ් පොකුරක් නිර්මාණය වේ යයි සෞඛ්‍යාංශ වලින් අනතුරු ඇඟවීම. දිවයිනි සිළුම පාසල්වල 6, 7, 8 සහ 9 ශ්‍රේණී ලබන සතුදා සිට ආරම්භීමට සියල්ල සූදානම්. දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කළ හැකි සියල්ල රට තුළම නිපදවීමට රජෙන් නව වැඩපිළිවෙලක්. මේ මුල් දෙසත්ය තුළ විදෙස් සංචාරකින් 19,000කට අධික පිරිසක් දිවයිනට. කොවිඩ් ආසාදිතයෝ 528 දෙනෙක් අද හඳුනා ගැනිති. කොවිඩ් මරණ 18ක්ද වාර්තා වේ. උගන්ඩාවේ බෝම්බ පිපිරීම් වලින් පුද්ගලයන් 6 දෙනෙකු මිය යයි. 2026 පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට. විපක්ෂය සංවිධාන කළ උද්ඝෝෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතා අවධාරණය කරයි. කොරෝනා ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති මාර්ග උපදේශවලට පටහැනිව ක්‍රියා කිරීම ඊට හේතුවයි. මෙම උද්ඝෝෂණයන්ට එරෙහිව තීන්දුව ලබා ගැනීමට අධිකරණ කිහිපයකට ඉල්ලීම් කළද ඇතැම් අධිකරණ වලින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබිණි. ජාතික ගුවන් විදුලිය කළ විමසීමකදී ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතා. අපේ ව්‍යවස්ථාවේ තිබෙන්නා වූ 14 වෙනි ව්‍යවස්ථාව අනුව පුද්ගලයන්ට පාරේ ගමන් කිරීම, ඔවුන්ට රැස්වීම, ඔවුන්ගේ භාෂණ නිදහස, කමුතු වීමේ නිදහස සීමා කරන්න පුළුවන් වන්නේ ඒ සීමාව ඒක කිරීමට ඉඩ දිය යුතුයි. නමුත් ඒක සීමාවකට යටත් විය යුතුයි. මන්ද ඒ සීමාව තමයි කොරෝනා වසංගත තත්ත්වය නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියලා තිනවා සමූහ වශයෙන් ගැවසෙන්න එපා. මුඛ ආවරණ පළදින්න ඕනේ. මීටරේ දුර පවත්වාගෙන යාම. ඒ ආදී වශයෙන් දීලා තියෙන නිර්ණායකයන් උල්ලංඝනය කරනවා නම් එතකොට ඒක සම්බන්ධයෙන් ඒ අයව අත්අඩංගුවට ගන්න හෝ ඒ අයට ඒකම කරන්න එපා කියලා විසිරුවා හරින්න පුළුවන්. සෞඛ්‍ය උපදෙස් නොසලකා කොළඹ ස්ථාන කිහිපයකදී පැවැත්වූ උද්ඝෝෂණ හේතුවෙන් මාර්ග කිහිපයක්ම අවහිර වී තිබුණි. රැකියා නිම කර නිවෙස් බලා යන ජනතාවට මෙන්ම තම අවශ්‍යතා සඳහා කොළඹ පැමිණි බොහෝ පිරිසක් මේ නිසා පීඩාවට පත් වූහ. විරෝධතාවයට මහජනයා වැඩි වශයෙන් ඒකරාශී වීම හේතුවෙන් නුදුරේදී නව කොවිඩ් පොකුරක් නිර්මාණය වී හැකි බවට සෞඛ්‍යාංශ අනතුරු අඟවයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් විපක්ෂ සංවිධාන කර තිබූ විරෝධතාවන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය ප්‍රකාශ කරයි. අද කොළඹ පැවති විරෝධතාවන්ට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට පසුගිය 9 වෙනිදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක නිලධාරියා සිදු කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසිය. නොවැම්බර් මාස 16 වන දින සිට නොවැම්බර් මාස 30 වන දින දක්වා බලපැවැත්වන පරිදි නව සෞඛ්‍ය උපමාන නිකුත් කර තිබුණා. එම උපමාන අනුව මේ ආකාරයේ රැස්වීමක්, උද්ඝෝෂණයක්, මහජන ඒකරාශී වීමක් කොළඹ නගරයේ හෝ යම් ප්‍රදේශයක පැවැත්වෙනවා නම් ඒ සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය ලබා ගැනීම අවශ්‍ය බව සඳහන්ව තිබුණා. නමුත් තවදුරටත් මෙම උද්ඝෝෂණය සංවිධානය කරන පිරිස විසින් කෙසේ හෝ පවත්වන බවට සඳහන් කිරීම තුළ පොලිසිය විසින් ඒ සඳහා අවශ්‍ය කරන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබුවා. විශේෂයෙන්ම පසුගිය කාල සීමාව තුළම ශ්‍රී ලංකා පොලිසිය රට තුළ පැවැත්වෙමින් පැවති COVID-19 රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන සෑම පියවරක්ම ගැනීමට කටයුතු කරනු ලැබුවා. දිවයින පුරා සියලුම රාජ්‍ය සහ පෞද්ගලික පාසල්වල 6, 7, 8, 9 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු නොවැම්බර් 22 වෙනිදා සඳුදා සිට ආරම්භ කෙරේ. සෞඛ්‍ය මාර්ග උපදේශවලට අනුකූලව මෙතෙක් ආරම්භ නොකළ සියලු ශ්‍රේණි ලබන සතිය සිට ආරම්භ කළ හැකි බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කොරෝනා තත්ත්වය හමුවේ නතර වූ අධ්‍යාපන කටයුතු අධ්‍යයන 4ක් යටතේ නැවත ඇරඹිණි. ඒ අනුව පළමු අධ්‍යයන යටතේ ළමුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිත, දෙවන අධ්‍යයන යටතේ සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිත, තෙවන අධ්‍යයන යටතේ සියලුම පාසල්වල සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ශ්‍රේණිත ආරම්භ විය.
නව පත්පිම් ලැබූ තානාපතිවරු දෙදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර බහර දුන්හ. ජපානයේ සහ තායිලන්තයේ සඳහා නව තානාපතිවරු දෙදෙනෙක්ද දකුණු අප්‍රිකාව සඳහා මහ කොමසාරිස්වරයෙක්ද පත්ව ඇත. ශ්‍රී ලංකාව සහ සිය රටවල් අතර දිගු කාලීන සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ වර්ධනය කර ගැනීමට කැපවන බව ඔහු ජනාධිපතිතුමා සමග පැවසූහ. රජය නව සාමාන්‍යකරණ යටතේ ආර්ථික කටයුතු මෙහෙයවීමට අපේක්ෂා කරන ආකාරය පැහැදිලි කළ ජනාධිපතිතුමා මෙරට ආයෝජන අවස්ථා සඳහා එම රටවල ආයෝජකයින්ට ඉඩ ප්‍රස්ථාව විවෘතව ඇති බව පැවසිය. ලෝක වෙළඳපොලේ භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බැවින් ශ්‍රී ලංකාවද එම තත්ත්වයට මුහුණ දිය යුතු බව අමාත්‍ය රමේෂ් පතරණ මහතා සඳහන් කරයි. ඔහු මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේ අද පැවති අයවැය විවාදයට එක්වෙමිනි. දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කළ හැකි සෑම දෙයක්ම රට තුළම නිෂ්පාදනය කෙරේ. කොවිඩ් ව්‍යාප්තිය හමුවුවද සීවක වැටුප් හෝ සහනාධාර කප්පාදු කර නොමැත. විවාදයට එක්වෙමින් අමාත්‍ය වාසුදේව නානායක්කර මහතා ප්‍රකාශ කළේ ඉහළ ආදායම් ලබන පුද්ගලයන්ගෙන් අය කරන බදු මුදල් වැඩි කළ යුතු බවයි. ඒ අනුව ඍජු බදු අනුපාතය වැඩි කළ යුතුය. උද්ගතව ඇති වර්තමාන තත්ත්වයට සහ ඉදිරියේදී පැමිණීමට නියමිත ගැටලුකාරී තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා වන විසඳුම් මෙවර අයවෙන් ඉදිරිපත් වී නොමැති බව විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසිය. එහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ටී.බී. හේරත් මහතා කියා සිටි අපනයන කලාප 200ක් ඇරඹීමේ නිෂ්පාදන ආර්ථිකය දියුණු කිරීමට රජය පියවරගෙන ඇති බවයි. කාන්තා ව්‍යවසාය සංවර්ධනයට මෙන්ම රට තුළ මූල්‍ය විනයක් ඇති කිරීමට රජය සමත් වී තිබේ. කොරෝනා හේතුවෙන් කඩා වැටුණු ජන ජීවිතය නගා සිටුවමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවරගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසිය. විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය කියා සිටියේ යටත් විජිත පාණ්ඩ සමයේ පැනවූ අනපනත් වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය විය යුතු බවයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මෙම මාසයේ මුල් දෙසත්ය තුළ විදෙස් සංචාරකින් 19,222 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. රට විවෘත කිරීමෙන් පසු මේ දක්වා දිවයිනට පැමිණ ඇති සමස්ත සංචාරකින් සංඛ්‍යාව 80,310කි. නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව සංචාරකින් ගෙන්වා ගැනීම සිදු කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසිය. කොවිඩ් ආසාදිතයෝ 528 දෙනෙක් අද හඳුනා ගැනිති. එමෙන්ම කොවිඩ් මරණ 18ක්ද වාර්තා වේ. ඒ අතර පිරිමි පුද්ගලයෝ 9 දෙනෙක් සහ කාන්තාවෝ 9 දෙනෙක් වෙති. පුද්ගලයන් 429 දෙනෙකු අද සුවය ලබා ඇත. ඉල්ලුමට සරිලන පරිදි ප්‍රමාණවත් ගෑස් සැපීමට නොහැකිවීම හේතුවෙන් දැඩි අසිරුතාවකට පත් ඇති බව ලාව් ගෑස් සමාගමේ සභාපති WKH වේගපිටිය මහතා ජාතික ගුවන්විදුලියට පැවසිය. අවශ්‍ය ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම අරමුණු කරගනිමින් අදාළ ආයතන සමග සාකච්ඡා කරමින් පවතින බව ඔහු සඳහන් කළේය. ලාව් ගෑස් සමාගමේ සැපයුම් යම් මට්ටමකට පවතිනවා. නමුත් අපේ තරම මේ සැපයුම් පටපණ වෙලා තියෙන්නේ දැනට ලංකාවේ මේ පවතින විදේශ විනිමය ගැටලුව නිසා අපිට ණයවර ලිපි විවෘත කරන්නට අවශ්‍ය ඇමරිකානු ඩොලර් බැංකුවලින් ලබා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. අන්නේ කාරණේ නිසා දැනට තමයි මේ අද වෙළඳපොලේ තියෙන ගෑස් හිඟය ඇති වෙලා තියෙන්නේ. අපි යම් මට්ටමක දැනට වාණිජ්‍ය බැංකුවත් එක්ක සාකච්ඡා කළා යම් කිසි ප්‍රමාණයක් ගෑස් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කළා වෙළඳපොලට ඉදිරිපත් කරනවා. නමුත් ඒ තුලින් සම්පූර්ණම හිඟයට විසඳුමක් අපිට ලබා ගන්නට බැරි වෙලා තියෙනවා. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කොවිඩ් ව්‍යසනයට මුහුණ දෙමින් රට සංවර්ධනය කිරීමට වසංගතය පාලනය කිරීම මෙන්ම ආර්ථිකයේ කළමනාකරණය කිරීමද අතිශය වැදගත් බව සෞඛ්‍ය අමාත්‍ය කේලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි. ඉහළ විදේශ විනිමයක් ලබා දෙන සංචාරක ක්ෂේත්‍රය අකර්මණ්‍ය වීම හේතුවෙන් ඉන් උපයා ගැනීමට තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 5ක පමණ ආදායමක් රජයට අහිමි විය. ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් සමග සුම් තාක්ෂණය ඔස්සේ අද පැවති සාකච්ඡාවකට එක්වෙමින් හිතෙම මෙම අදහස් පළ කළේය. මෙරට රෝහල් පද්ධතියේ ඔක්සිජන් සැපයීම වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව. පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් දැනට තාවකාලික පදනමින් සේවයේ යෙදී සිටින හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් 31 වෙනිදා දක්වා දීර්ඝ කෙරේ. ඊට අධිකරණ අමාත්‍යතුමාගේ අනුමැතිය හිමි වේ. වයස අවුරුදු 70 සම්පූර්ණ වූ හෝ සම්පූර්ණ වීමට නියමිත හදිසි මරණ පරීක්ෂකවරුන් හා මෙම වසරේ මාර්තු මාස 31 වෙනිදායින් ඔබට සේවා දීර්ඝ කිරීම මෙතෙක් ලැබී නොමැති හදිසි මරණ පරීක්ෂකවරුන් මිට අයත් වේ. දෙසැම්බර් 31 වෙනි දිනට ප්‍රථම මුල්පත්වීම් කාල සීමාව හෝ සේවා දීර්ඝය අවසන් වීමට නියමිත හදිසි මරණ පරීක්ෂකවරුන්ගේද සේවා කාලය දීර්ඝ කෙරේ. ඒ අනුව මෙම කාණ්ඩවලට අයත් හදිසි මරණ පරීක්ෂකවරුන් දෙසැම්බර් 31 වෙනිදා දක්වා සේවා දීර්ඝ කිරීම සඳහා ඉල්ලුම් පත්‍ර යොමු කිරීම අවශ්‍ය නොවේ. ඉන් ඔබට සේවා දීර්ඝ කිරීම සඳහා වන ඉල්ලුම් පත්‍ර සාමාන්‍ය විධිවිධාන පරිදි අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුය. නිවැරදි මඟ පෙන්වීමකින් පිළිගත් වෘත්තීය පුහුණු පාඨමාලාවක් තෝරා ගන්න. ප්‍රාදේශීය පිහිටුවා ඇති වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථාන, වෘත්තීය මාර්ගෝපදේශන නිපුණතා සංවර්ධන නිලධාරීන් මුණ ගැසෙන්න. ව්‍යාජ ලෙස ප්‍රචාරණය කරන පුහුණු ආයතන හා පුහුණු පාඨමාලා පිළිබඳ දැනුවත් වන්න. ඔබේ වටිනා කාලය, මුදල්, ශ්‍රමය අපතේ නොයවා ත්‍ෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ප්‍රතිතනය ලත් පුහුණු පාඨමාලාවන් තෝරා ගන්න. www.tvec.gov.lk වෙබ් අඩවියට පිවිස අදාළ තොරතුරු ලබා ගන්න. ත්‍ෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ පණිවිඩයකි. ත්‍ෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ පණිවිඩයකි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය ලක්ෂකඩනි වාසනාවන්තයින් බිහි කරන CIB ජනජය වාසනා ඇරමුණා. නොවැම්බර් 30 දක්වා ඔබේ බිල්පතට වටිනා දෙයකි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ට්‍රැක්ටර්. උගන්ඩාවේ කම්පාලා අගනුවර සිදු බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් තිබේ. තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. එක් පිපිරීමක් පාර්ලිමේන්තුව ආසන්නයේ සිදුව ඇති අතර අනෙක් පිපිරීම පොලිස් මූලස්ථානය ආසන්නයේ සිදුව ඇත. මේ හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා තිබේ. මන්ත්‍රීවරුන්ටද පාර්ලිමේන්තුවට නොපැමිණෙන ලෙස දැනුම් දී ඇත. මෙවන විට එම ප්‍රදේශයෙන් තවත් බෝම්බ කිහිපයක් සොයාගෙන තිබේ. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු බාරගෙන නොමැත. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය ලක්ෂකඩනි වාසනාවන්තයින් බිහි කරන CIB ජනජය වාසනා ඇරමුණා. නොවැම්බර් 30 දක්වා ඔබේ බිල්පතට වටිනා දෙයකි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ට්‍රැක්ටර්. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල් ගසෙන් වැඩගමු රටදයත් දිනවමු. සහය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928 දේශීය පොල් කර්මාන්තයේ නවෝදය ආරම්භමු. ගාල්ල දිස්ත්‍රික්කයේ පානීය ජල සම්බන්ධතා කඩිනමින් ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවෙයි. ඊට වැය කරන මුදල රුපියල් ලක්ෂ 242කි. ජල සම්පාදන අමාත්‍යාංශය ප්‍රතිපාදන සපයයි. ප්‍රදේශයේ ජල සැපයුම වේගවත් කිරීමට පියවරගෙන ඇත. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදෙන්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සවිමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න, පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනය සූදානම්. සහාය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928. ක්‍රීඩා පුවත් 2026 වසරේ පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය
ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ජගත් ක්‍රිකට් කවුන්සිලේ නිවේදනය කළේ ඉන්දියාව සමග එක්ව ශ්‍රී ලංකාව එම තරගාවලියේ සත්කාරකත්වය දරන බවයි. මීට පෙර ශ්‍රී ලංකාව 2012 වසරේදී පන්දුවාර 2020 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දැරිය. 2024 වසරේ සිට 2031 දක්වා වන කාලයට අදාළ ICC තරගාවලින්හි සත්කාරකත්වය රටවල් 14ක් විසින් දරනු ලබයි. එම කාලය තුළ එක් දින ලෝක කුසලාන තරගාවලි 2ක්, පන්දුවාර 2020 ලෝක කුසලාන තරගාවලි 4ක් සහ ෂූරින්ගේ කුසලාන තරගාවලි 2ක් පැවැත්වීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රේකු කටයුතු සම්බන්ධ සහයෝගිතාවක් අන්‍යෝන්‍ය පරිපාලන සහාය ලබා ගැනීමේ ද්විපාර්ශ්වික කිවිසුමකට එළඹේ. වෙළඳ ගානිතුරු පිරිවැය අඩු කිරීම, දේශ සීමා ආශ්‍රිත බදු ගණනය කිරීම හා එක්රැස් කිරීම මෙමගින් සිදු කෙරේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB U Trust හා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. එක්සත් රාජධානිය ජර්මනිය, ප්‍රංශය, ඉන්දියාව ඉලක්ක කරගනිමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. මෙරට සංචාරක ව්‍යාපාරයේ යථා තත්ත්වයට පත් කර ගැනීම සහ සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වේ. එහි අතුරු ක්‍රියාමාර්ගයක් ලෙස විශේෂ අවධානය යොමු කළ යුතු සංචාරක වෙළඳපළ ලෙස මෙම කලාප හඳුනාගෙන ඇත. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. යලි සිරස්තල විපක්ෂයේ අසාර්ථක උද්ඝෝෂණයක් අද කොළඹදී නව කොවිඩ් පොකුරක් නිර්මාණය වේ යයි සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීම්. දිවයිනේ සියලුම පාසල්වල 6, 7, 8 සහ 9 ශ්‍රේණී ලබන සඳුදා සිට ආරම්භීමට සියල්ල සූදානම්. දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කළ හැකි සියල්ල රට තුළම නිපදවීමට රජයෙන් නව වැඩපිළිවෙලක්. මේ මුල් දෙසතිය තුළ විදේශ සංචාරකින් 19,000කට අධික පිරිසක් දිවයිනට.
කොවිඩ් ආසාදිතයෝ 528 දෙනෙක් අද හඳුනා ගැනිති. කොවිඩ් මරණ 18ක්ද වාර්තා වේ. උගන්ඩාවේ බෝම්බ පිපිරීම් වලින් පුද්ගලයන් 6 දෙනෙකු මිය යයි. 2026 පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට. ප්‍රවෘත්ති සමාප්තයි.